තෙරුවන් සරණයි දරුවනේ. මම ඊළඟ වීඩියෝ එක අද ඔයාලට ඉදිරිපත් කරන්න යන්නේ. අද මම ඉදිරිපත් කරනවා මධ්‍යලක්ෂ ප්‍රමේයයේ දෙවෙනි වීඩියෝ එක. ඒවල මධ්‍යලක්ෂ ප්‍රමේයයේ විලෝමය. මොකද පුතේ මධ්‍යලක්ෂ ප්‍රමේයයේ විලෝමය කියන්නේ? ප්‍රමේයයක විලෝමය කියලා කියන්නේ පුතේ ඒ ප්‍රමේය අනිත් පැත්තට කියන්නේ. මේක ඉස්සෙල්ලා අපරාව පුතේ 9 10 පන්ති වල විලෝමය. ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් ඒවාට සම්මුඛ කෝණ සමාන වේ. ඒක තමයි පුතේ ප්‍රමේය. ඒකේ විලෝමය අනිත් පැත්තට ගත්ත පුතේ ත්‍රිකෝණයක කෝණ දෙකක් සමාන නම් ඒවාට සම්මුඛ පාද සමාන වේ. ඕක තමයි පුතේ විලෝමය කියන්නේ. එහෙමනම් මධ්‍යලක්ෂ ප්‍රමේයයට පුතේ විලෝමයක් තියෙනවා අනිත් පැත්ත. ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍යලක්ෂ යා කරන රේඛාව තුන්වෙනි පාදයට සමාන්තරයි. ඉන් හරියටකට සමානයි. ඊළඟට පුතේ මේකේ විලෝමයට එනවා මෙන්න මේම. ත්‍රිකෝණයක පාදයක මධ්‍යලක්ෂය PQR ත්‍රිකෝණයේ PQE මධ්‍යලක්ෂය අපි ගමු පුතේ x කියලා. ත්‍රිකෝණයක පාදයක මධ්‍යලක්ෂය හරහා තවත් පාදයකට සමාන්තර ලෙස ඇඳි රේඛාවෙන් මේ පාදයට සමාන්තර ලෙස ඇඳි රේඛාවෙන් ඉතිරි පාදය සමච්ඡේදනය කරනවා. සමානව දෙකට බෙදනවා. ආපහු අහගන්න. ත්‍රිකෝණයක පාදයක මධ්‍යලක්ෂයේ සිට තවත් පාදයකට සමාන්තර ලෙස ඇඳි රේඛාවෙන් ඉතිරි පාදය PR ඉතිරි පාදය සමච්ඡේදනය කරයි. ඒක තමයි පුතේ මධ්‍යලක්ෂ ප්‍රමේය විලෝමය කියලා කියන්නේ. එතකොට පුතේ PQR ත්‍රිකෝණයේ PQහි මධ්‍යලක්ෂය මම ගත්තා. PQහි මධ්‍යලක්ෂය x වේ. ඊළඟට කියනවා x හරහා QR මෙයන් x හරහා QR සමාන්තරව ඇති රේඛාව සමාන්තර QR සමාන්තර ඇති රේඛාව y හිදී එනද PR y හිදී ඡේදනය කරයි. PR රේඛා y හිදී ඡේදනය කරයි. එවිට මෙන්න පුතේ නේද? එවිට PY සමානයි YR වේ. ඒක තමයි නීතිය. සමච්ඡේදනය කරනවා නම් XY රේඛාවෙන් PR සමච්ඡේදනය කරනවා නම් පුතේ මේ පාද දෙක සමානයි. මේක සමච්ඡේදනය වෙනවා කියන්නේ මේ කොටසයි මේ කොටසයි මේක තමයි මධ්‍යලක්ෂ ප්‍රමේයයේ විලෝමය. මධ්‍යලක්ෂ ප්‍රමේයයේ විලෝමය. හොඳයි මේකත් අරගෙන අපි මේකෙනුත් ගණන් දෙක තුනක් හදලා බලමු. හොඳින් බලා ගන්න පළවෙනි උදාහරණය. ABC ත්‍රිකෝණයේ AB සහ AC පාදවල මධ්‍යලක්ෂ පිළිවෙලින් x සහ y වේ. ඉස්සෙල්ලම තියෙනවා ABC ත්‍රිකෝණය. ඒක විසම ත්‍රිකෝණයක් ගන්න පුතේ. සමගී පාද වගේ ගන්න එපා. ABC ත්‍රිකෝණයේ AB සහ AC පාදවල මධ්‍යලක්ෂ පිළිවෙලින් x සහ y වේ. මේ පාදයේ මධ්‍යලක්ෂය x මේ පාදයේ මධ්‍යලක්ෂය y. මධ්‍යලක්ෂය සරයි. P ලක්ෂය BC පාදයේ මත පීඨා ඇත. හරි මැදින්වත් එහෙම කියලා නෑ පුතේ. එහෙම P ලක්ෂය BC පාදයේ මත කොහේ හරි තියෙනවා. පීඨා ඇත. XY රේඛාව AB සමච්ඡේදනය කරන බව. AB පාදය සමච්ඡේදනය කරන බව
පෙන්වන්න. ඔන්න ඔය තමයි තියෙන්නේ. ඒ සමච්ඡේදයෙන් තන්ට නම්බර් දාගන්න R කියලා. AB රේඛාව XY රේඛාව මගින් සමච්ඡේදනය කරනවා. ඒ කියන්නේ මේ පාද දෙක සමානයි කියලා ඔප්පු කරන්න ඕන. සාධනය කරන්න ඕන. දැන් බලන්න මේක මෙහෙම දුන්නාම මේක මොන පාඩමට අදාළද? කොහොමද මේක හොයන්නේ? කියලා පුතේ ඔයාලට විශේෂයෙන්ම පුතේ මේක අවුල් වෙනවා. ප්‍රශ්න පත්‍රයේ දුන්න ගමන් පැය 3ක් ඇතුළත මේ වගේ ජ්‍යාමිති ගණන් දෙක තුනක් හදන්න වුණොත් පුතේ ඔයාලට මේක ටිකක් අවුල් වෙනවා. කලබල වෙන්නේ නැතුව හිමින් බලන්න පුතේ. ජ්‍යාමිතිය ගානේ දන්න දේවල් ලකුණු කරගන්න පුතේ. ජ්‍යාමිතිය ගානේ දන්න දේවල් ලකුණු කරගන්න. එතකොට තමයි පුතේ ඇහැට පේන්නේ. ගානේ දීලා නැතුව ඇති. අපිට මේක ඇහැට පේන්න පුතේ හොඳට ලකුණු කරගන්න ඕන දන්න දේවල්. මේ පාදයේ මධ්‍ය ලක්ෂය මෙන්න මෙහෙම ලකුණු කරගන්න. මේ පාදයේ මධ්‍ය ලක්ෂය මෙහෙම ලකුණු කරගන්න. දැන් පුතේ AB පාදය මෙන්න මේ XY මගින් සමච්ඡේදනය කරනවා. ඒ කියන්නේ මේ පාද දෙක සමානයි කියලා ඔප්පු කරන්න ඕන. දැන් මේක සාධනය කරන්න කොතනින්ද පටන් ගන්නෙ? කොහොමද මේක සාධනය කරන්න කියලා අපිට තේරුම් ගන්න බෑ. ඒ නිසා අපි බලනවා පුතේ දැන් අපේ ඔළුවේ තියෙන්න ඕන AR සමානයි RP බව සාධනය කරන්න. එතකොට AP පාදය බලන්නකො පුතේ. AP පාදය XY මගින් සමච්ඡේදනය කරනවා කියලා ඔප්පු කරනවා. සමච්ඡේදනය කියන වචනේ දැම්මාම AP පාදය XY මගින් සමච්ඡේදනය කරනවා කියලා දැම්මහම පුතේ අපිට කරන්න ඕන AR සමානයි RP බව සාධනය කරන්න. මේ පාද දෙක සමානයි කියලා ඔප්පු කරන්නයි ඕන. කොහොමද අපි ඔප්පු කරන්නේ? අපි ඉස්සෙල්ලම ගන්නවා පුතේ මෙන්න මේ ලොකු ත්‍රිකෝණය සැලකීමෙන් මේ පාදයේ මධ්‍ය ලක්ෂයයි මේ පාදයේ මධ්‍ය ලක්ෂයයි නිසා අපිට මෙන්න මෙහෙම ගන්න පුළුවන් පුතේ. ABC ත්‍රිකෝණය සැලකීමෙන් අපිට ගන්න පුළුවන් පුතේ මෙන්න මේ පාදය කවුද? XY සමාන්තරයි BC කියලා. මේ පාදයයි සමාන්තරයි කියලා. කොහොමද සාධනය වුනේ පුතේ? මධ්‍ය ලක්ෂ ප්‍රමේය. මධ්‍ය ලක්ෂ ප්‍රමේය. හේතුව ලියන්න ඕන පුතේ. ඉතින් මධ්‍ය ලක්ෂ ප්‍රමේය සම්පූර්ණයෙන්ම විස්තරාත්මක ලියන්න ඕනේ නැහැ. උත්තර පත්‍රික දන්නේ කියලා මේ උත්තර පත්‍රික බලන මැඩම් ලාසලා දන්නවා පුතේ හරියටම මධ්‍ය ලක්ෂ ප්‍රමේය මේක. දැන් පුතේ මේ දෙන්න සමානතර ඒකත් ලකුණු කරගන්න පුතේ. දැන් බලන්න පුතේ ABP ත්‍රිකෝණය සැලකීමෙන්. ABP ත්‍රිකෝණය සැලකීම. මේ ත්‍රිකෝණය සැලකීමෙන් මෙන්න මේ පොඩි ත්‍රිකෝණය සැලකීමෙන් මොකද ඔයාලට කියන්න පුළුවන්? AB ගේ මධ්‍ය ලක්ෂය X. එතකොට X වල ඉඳලා BP ට සමාන්තර රේඛාවක් ඇඳා. ත්‍රිකෝණයක පාදයක මධ්‍ය ලක්ෂයේ සිට තවත් පාදයකට සමාන්තර අඳින ලද රේඛාවෙන් මොකද වෙන්නේ පුතේ? ඉතිරි පාදයේ සමච්ඡේදනය වෙනවා. මේ පාදයේ සමච්ඡේදනය වෙනවා XR රේඛාව. අන්න පුතේ AR සමානයි RP. එහෙනම් පුතේ ABP ත්‍රිකෝණය සැලකීමෙන් AB හි මධ්‍ය ලක්ෂය X නිසාත් XR සමාන්තරයි BP නිසාත් මෙයාගේ මධ්‍ය ලක්ෂය මෙයා නිසාත් මේ පාදයට මෙයා සමාන්තර නිසාත් මොකද වෙන්නේ පුතේ? මේ පාදය සමච්ඡේදනය වෙනවා. P පාදය XR මගින් සමච්ඡේදනය වේ. එවිට අපිට කියන එක මොකක්ද? AR සමානයි R තමයි සාධනය කරන්නේ. ඒ නිසා මේවා පුතේ එච්චර අපහසු ගණන් නෙමෙයි. පොඩ්ඩක් වීඩියෝ එක නවත්ත බලන්න තර්කානුකූලව ඉදිරිපත් කරන්න. මේකේ තියෙනවා මෙන්න මේ මොකද උදාහරණයක්. ABCD සමාන්තරාශ්‍රී
AB පාදයේ මධ්‍ය ලක්ෂය XV EV AD දික්කල පිට F විදී හමුවනසේ BF රේඛාව ED ට සමාන්තරව ඇඳ තිබේ. ඒක තමයි අපේ ගාන. BC සමානයි DF බව සාධනය කරන්න. ABCD සමාන්තර රාශියක්. ඔන්න ඔහොම ගන්න. ABCD සමාන්තර රාශියක්. AB පාදයේ මධ්‍ය ලක්ෂය EV. එතකොට පුතේ ඒක දානකොට මේකත් පොඩ්ඩක් දාගන්න පුතේ. මධ්‍ය ලක්ෂය EV. ඊට පස්සේ කියනවා පුතේ AD දික් කළ විට AD ඔන්න ඔහු දික් කළ විට AD දික් කළ විට F විදී හමුවනසේ BF රේඛාව අඳින්නේ පුතේ ED ට සමාන්තර වනසේ මේ පාදයට සමාන්තර වනසේ මෙතන ඉඳලා පුතේ මෙන්න මේම සමාන්තර රේඛාවක් අඳිනවා AD රේඛාව F විදී හමුවනසේ මේ දෙන්න සමාන්තරව ඔන්නෝම අඳිනවා. එතකොට අහනවා BC පාදයේ සමානද කියලා අහනවා DF බව තමයි සාධනය කරන්න ඕනේ. මේ පාදයයි BC පාදයයි සමානයි කියලා ඔප්පු කරන්න ඕනේ. ABCD සමාන්තර ආශ්‍රයයක්. එතකොට මේ පාදයයි BC පාදයයි DF පාදයයි සමානයි කියලා අහනවා. එතකොට ABCD සමාන්තර ආශ්‍රයයක් කියලා දුන්නේ ඇයි පුතේ? අන්න සමාන්තර ආශ්‍රයක ලක්ෂණත් මේකට ඕන වෙනවා ඇති. හැම නැත්නම් චතුරාශ්‍රයක් කියලා දෙන්න තිබ්බනේ පුතේ. ABCD චතුරාශ්‍රයකි. එතකොට චතුරාශ්‍රයක් කියලා දුන්න නම් පුතේ සමාන්තර ආශ්‍රයක් කියලා දෙනවට වඩා මේ දත්ත අඩුනේ පුතේ තොරතුරු අඩුනේ. චතුරාශ්‍රයක ලක්ෂණ කීපයයි තියෙන්නේ. නමුත් සමාන්තර ආශ්‍රයක ලක්ෂණ ගොඩක් තියෙනවානේ. ඒකයි මේකට සමාන්තර ආශ්‍රයක් කියලා කියන්නේ. හැම වෙලාවෙම ගාන දීලා තියෙන්නේ ගානේ තොරතුරු දීලා තියෙන්නේ පුතේ ගාන හදන්න උපකාරයි. එතකොට අපි ගාන හදන්න යන්නේ කොහොමද පුතේ? අර තොරතුරු ඔස්සේ. අර තොරතුරු ගැන හිත හිතානවා පුතේ ගාන හදන්න යන්නේ. දැන් බලන්න මේ පාද දෙක සමානයි කියලා ඔප්පු කරන්න. මේයි සමානයි කියලා. ඒක සමාන නෑ. හැබැයි මේ ලකුණු කරලා තියෙන්නේ මම ඔයාලට පේන්න පාද දෙක මොකක්ද කියන්නේ. දැන් උතන්ට යන්නේ කොහොමද? දැන් ඔයාලට පේනවාද ABF ත්‍රිකෝණයේ අනිත් ඒවා අමතක කරන්නකෝ. ABF ත්‍රිකෝණේ E කියන්නේ පුතේ AB පාදයේ මධ්‍ය ලක්ෂයනේ. එතකොට AB පාදයේ මධ්‍ය ලක්ෂය E නම් E හරහා සමාන්තර රේඛාවක් ඇඳ මොකද වෙන්නේ පුතේ? මේ ඉතිරි පාදය සමච්ඡේදනය වෙනවා. එහෙනම් පුතේ මේ පාදයයි සමාන වෙනවා. ABF ත්‍රිකෝණය සැලකීමෙන් මේක ගන්න එපා. මේක අතාරින්න පුතේ. සාධනය ABF ත්‍රිකෝණය සැලකීමෙන් පුතේ මෙන්න මේම ත්‍රිකෝණය අපේ ලියුවොත් උත්තර පත්‍ර බලන එක්කෙනාට හොඳයි පුතේ පහසුයි. ABF ත්‍රිකෝණය සැලකීමෙන් AB මධ්‍ය ලක්ෂය E නිසා ED සමාන්තරයි BF නිසා මේ පාදයේ මධ්‍ය ලක්ෂය මෙහා නිසා මෙයාට සමාන්තර මේ අඳපු නිසා ඉතිරි පාදේ AF ಈ ಮಧ್ಯ ಲಕ್ಷ್ಯ D වෙනවා. AF මධ්‍ය ලක්ෂය එහෙම නැත්නම් සමච්ඡේදනය කරනවා. AF සමච්ඡේදනය කරනවා ED වලින්. AF සමච්ඡේදනය ඒකට හේතුව පුතේ මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝමය. මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝමය.
කියනවා. මේකට මධ්‍ය ලක්ෂය ඉඳලා දුන්නොත් එම නිසා දැන් අපි කියනවා පුතේ DF සමානයි AD. DF සමානයි AD. මේ පාදය සමානයි. නමුත් තවද පුතේ මේ පාද BC පාදයයි සමාන වෙනවා AD ට. ඇයි පුතේ මේ පාද දෙක සමාන වෙන්නේ? ඇයි පුතේ මේ පාද දෙක සමාන වෙන්නේ? අන්න සමාන්තරාශ්‍රයක සම්මුඛ පාද. සමාන්තරාශ්‍රයක සම්මුඛ පාද සමානයිනේ පුතේ. අන්න මං කිව්වේ ඒක සමාන්තරාශ්‍රය කියලා දෙන්න නැත්තේ මොකකට හරිනේ කියලා. දැන් බලන්න පුතේ DF සමානයි AD මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝමයේ අනුව. ඊළඟට පුතේ BC සමානයි AD ට සමාන්තරාශ්‍රයක සම්මුඛ පාද. මේක මොනවද පුතේ? ප්‍රත්‍යක්ෂ. එම නිසා BC සමානයි DF ප්‍රත්‍යක්ෂ. එකම රාශියකට සමාන රාශි එකිනෙකට සමානයි. තව උදාහරණයක් ගමු. උදාහරණ අංක 3. ඒක රූපයක් දීලා තියෙනවා. රූපේ දී ඇති තොරතුරු ඇසුරින් ප්‍රශ්න දෙකක් අහනවා. මෙන්න පුතේ රූපේ මෙන්න මෙහෙම දීලා තියෙන්නේ. ABC ලොකු ත්‍රිකෝණයක් දීලා තියෙනවා. ඔන්නෝම ABC ලොකු ත්‍රිකෝණයක් දීලා තියෙනවා. මේ BC පාදයේ මධ්‍ය ලක්ෂය දීලා තියෙනවා පුතේ P කියලා. එතකොට පුතේ මේ පාද දෙක සමානයි. ඒකයි මධ්‍ය ලක්ෂය කියලා කියන්නේ. ඊළඟට මේ මධ්‍ය ලක්ෂයේ ඉඳලා AC පාදයට සමාන්තරව මෙන්න මෙහෙම රේඛාවක් ඇඳලා තියෙනවා. ඒක AB පාදයේ Q විදිහ හමු වෙනවා. එතකොට පුතේ මේ පාද දෙක කොහොම සමාන්තරයි කියලා දීලා තියෙනවා. ඒ පාද දෙක සමාන්තරයි කියලා දීලා තියෙනවා. ඊළඟට මෙතන Q මෙතන S QS මෙන්න මෙහෙම යා කරලා තියෙන්නේ පුතේ මේ පාද දෙකට සමාන්තරව. මේ පාදයයි මේ පාදයයි සමාන්තරව. තියෙනවා. ඊළඟට මෙන්න මේ AP පාදයේ කැපෙන තැනට R කියලා දාලා තියෙනවා. මෙතන R. ඔන්න ඕක තමයි ගාන. සාධනය කළ යුතු අවස්ථා දෙකක් තියෙනවා. එක AR සමානයි RP. වා. රෝම ඉලක්කම් දෙකෙන් අහනවා පුතේ PS සමාන්තරද කියලා අහනවා B කින්ට. ඔන්නෝම ප්‍රශ්න දෙකක් අහනවා. දැන් ඔය දීලා තියෙන තොරතුරු අනුව මෙන්න මේ ප්‍රශ්න දෙකට උත්තර සපයමු. AR සමානයි RP කියලා. AR සමානයි RP. මේ පාද දෙක සමානද කියලා අහනවා. ඉතින් මේ පාද දෙක සමාන වෙන්න මේ දීලා තියෙන තොරතුරු ප්‍රමාණවත්ද? එහෙම නැත්නම් පුතේ නිර්මාණයක් කරලා හරි ප්‍රමාණවත් මේ ඕල් තරමට අපි හදාගමු. දැන් මෙතනින් පේනවා පුතේ මේ ඉස්සෙල්ලා මේ ලොකු ත්‍රිකෝණය ගන්න පුතේ. මේ පාදයේ මධ්‍ය ලක්ෂය P. P හරහා AC ට සමාන්තර රේඛාවක් ඇන්දොත් ඉතිරි පාදයේ සමච්ඡේදනය වෙනවා පුතේ. BQ සමානයි QA වෙනවා. ඔයාලට මතකද මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝමය ත්‍රිකෝණයක පාදයක මධ්‍ය ලක්ෂයේ සිට තවත් පාදයකට සමාන්තර ලෙස ඇති රේඛාවෙන් ඉතිරි පාදයේ සමච්ඡේදනය වෙනවා පුතේ. එහෙමනම් මම ගන්නවා AB සාධනය. මම ගන්නවා සාධනය සඳහා ABC ත්‍රිකෝණය. ABC ත්‍රිකෝණය සැලකීමෙන් ABC ත්‍රිකෝණය සැලකීමෙන් මේ ලොකු ත්‍රිකෝණය පුතේ. BC ගේ මධ්‍ය ලක්ෂය P. BC මධ්‍ය ලක්ෂය P. P නිසා PQ සමාන්තරයි AC නිසා. PQ සමාන්තරයි AC නිසා
පාදයක මධ්‍ය ලක්ෂයේ සිට තවත් පාදයකට සමාන්තරව ඇන්දොත් ඉතිරි පාදය සමච්ඡේදනය වෙනවා. එතකොට පුතේ BC පාදයේ මධ්‍ය ලක්ෂය P. ඊළඟ පුතේ PQ සමාන්තරයි AC. ඒ නිසා PQ සමානයි QA මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝමය. මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝමය. මොන පුතේ එකක් අපි අදාගත්තා. මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝමය. මේ පාද දෙක සමානයි. මම ඒක පුතේ වෙන පාඩකින් ලකුණු කරගමු. නැත්නම් අර ගොඩේ එකට තේන්නේ. මේ පාද දෙක සමානයි. ඒ පාද දෙක සමානයි. ඊළඟට එහෙනම් බලන්න පුතේ මේ ත්‍රිකෝණයේ සැලකීම. මේ ත්‍රිකෝණයේ සැලකීමෙන් එහෙනම් මේ පාදයේ මධ්‍ය ලක්ෂය මෙයානේ පුතේ. Q නේ. Q වලා මේ BP ට ඇදලා තියෙන පුතේ සමාන්තර රේඛාවක් නේ. එහෙනම් මොකද වෙන්නේ? මේ පාදයට මේ පාදයේ සමාන්තර නම් ඉතිරි පාදය සමච්ඡේදනය වෙනවා පුතේ. එහෙනම් AR සමානයි RP වෙනවා නිකම්. මේ පුතේ ඉබේම වෙනවා. අර ඉස්සෙල්ලා මේ කොටස හදාගත්තා පුතේ. දැන් අපි ගන්නවා ABP. ABP ත්‍රිකෝණය සැලකීමෙන් AR සමානයි RP. ඒකටත් පුතේ හේතුව මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝමය. මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝමය. ඒක තමයි පුතේ අපෙන් අහලා තියෙන්නේ. ඒ නිසා අපිට පුතේ මධ්‍ය ලක්ෂ ප්‍රමේයත් මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝමය සහභාගී කරගෙන ඕනම ගානක් හදන්න පුළුවන්. ලොකු ත්‍රිකෝණය සැලකුවා මේ පාදයේ මධ්‍ය ලක්ෂය මෙයාට සමාන්තරව AC ට සමාන්තරව යන්දනම් මේ පාදයේ සමච්ඡේදනය වෙනවා. ඊට පස්සේ මේ ත්‍රිකෝණය ගත්ත පුතේ මේ පාදයේ මධ්‍ය ලක්ෂය Q කියලා ඉස්සෙල්ලා ඔප්පු කරගත්තා. Q වල ඉඳලා පුතේ BP ට සමාන්තර රේඛාවක් ඇඳලා තියෙන්නේ. මේ දෙක සමාන්තරයි. එහෙනම් පුතේ ඉතිරි පාදයේ සමච්ඡේදනය වෙනවා. ඊළඟ රෝම ඉලක්කම් දෙකෙන් එනවා පුතේ PS සමාන්තරයි BQ බව. මේ රෝම ඉලක්කම් එකේ සාධනය. ඊළඟට අපි ගමු පුතේ රෝම ඉලක්කම් දෙකේ සාධනය. PS මෙන්න මේ පාදය සමාන්තරද කියලා අහනවා පුතේ BQ. මේ පාද දෙක සමාන්තරද කියලා. PS සමාන්තරද BQ ට. දැන් පුතේ මේ පාද දෙක සමාන්තරද කියලා අහනවා. එතකොට දැන් බලන්න මේ පාදයේ මධ්‍ය ලක්ෂය P. ඊට පස්සේ පුතේ මේ මධ්‍ය ලක්ෂය ගැන මේ ලොකු ත්‍රිකෝණය ගත්තොත් මධ්‍ය ලක්ෂයේ ඉඳලා පාදයකට සමාන්තර ලෙස ඇඳොත් මේ පාදයේ සමච්ඡේදනය වෙනවා. එහෙනම් පුතේ S කියන්නේ AC පාදයේ මධ්‍ය ලක්ෂය. BC පාදයේ මධ්‍ය ලක්ෂය P. AC පාදයේ මධ්‍ය ලක්ෂය S. සමාන ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍ය ලක්ෂාරායන රේඛාව ඉතිරි පාදයට සමාන්තර වේ. එහෙනම් පුතේ මේ පාදයයි සමාන්තර වෙනවා. කොහොමද ලියන්නේ? මේ අපිට දැන් ගොඩක් ඔයාලා දන්නවා පුතේ. දැන් මෙහෙම නිසා මේක වෙනවා, මේක නිසා මෙහෙම වෙනවා කියලා. නමුත් පුතේ ඔයාලට ඔක ලියන්න බෑ. ත්‍යාමිතිය අමාරු වෙන්න තව හේතුවක් තමයි පුතේ දන්නවා වුණාට ඒක තර්කානුකූලව ලියන්න බැරි කම. ඔන්න ඔය කරුණු කීපේ නිසා පුතේ ත්‍යාමිතිය අමාරුයි කියලා ළමයි තේරුම් ගන්න. දැන් බලන්න මේ ත්‍රිකෝණයේ සැලකීමෙන් ලොකු ත්‍රිකෝණයේ සැලකීමෙන් ABC ත්‍රිකෝණය සැලකීමෙන් ABC ත්‍රිකෝණයේ සැලකීමෙන් මම කියනවා පුතේ මේ පාදයේ මධ්‍ය ලක්ෂය මෙයා ඊට පස්සේ මේ පාදයේ මධ්‍ය ලක්ෂය මෙයා කියන්න මම යන්නේ පුතේ AB හි මධ්‍ය ලක්ෂය Q හරහා සමාන්තර රේඛාවක් ඇන්දොත් ඉතිරි පාදයේ සමච්ඡේදනය වෙනවා කියලා. ඒ නිසා කියනවා ABC ත්‍රිකෝණයේ සැලකීමෙන් අපි ගන්නවා පුතේ මෙන්න මේ AB හි මධ්‍ය ලක්ෂය AB හි මධ්‍ය ලක්ෂය Q නිසා එතකොට Q හරහා BC සමාන්තරව ඇඳි රේඛාවෙන්
ඉතිරි AC පාදය සමච්ඡේදනය කරයි. එම නිසා සමච්ඡේදනය කරන පුතේ AS සමානයි S. ABC ත්‍රිකෝණය සැලකීමෙන් අපි අහපව් ගන්නවා පුතේ බලන්න. මේ පාදයේ මධ්‍ය ලක්ෂය P, මේ පාදයේ මධ්‍ය ලක්ෂය C, S එනම් පුතේ PS සමාන්තරයි AB. එනම් පුතේ BC හි මධ්‍ය ලක්ෂය P AC के मध्य लक्ष्य AC ही मध्य लक्ष्य S निशा PS समांतराई AB PS समांतराई AB एना PS समांतराई अपें अहन्य कुते B देखने का इतने कम पादे AB පාදේ වැදෙන විදිහට. ඔය විදිහට අපිට පුතේ ඕනෑම ජ්‍යාමිතිය ගානක් හදන්න අර මූලික දේවල් කීපයක් ඕන. එක මූලික ප්‍රමේයයන් ටික මතක තියෙන්න ඕන පුතේ. ඊළඟට රූප සටහනේ දීලා තියෙන යම් දේවල් ගානේ දීලා තියෙන දේවල් රූප සටහනේ ලකුණු කර ගන්න ඕන. ඒක ඊටම වැදගත්. ඊළඟට අපිට යම් දේවල් දීලා තියෙනවා ගානේ ඒ දේවල් උපයෝගී කරගෙන ගාන හදන්න. ඊළඟට පුතේ ගාන පිළිවෙලට අපට හිතෙනවා වුණාට ගාන හරියට හොඳට හිතෙනවා තේරුම් ගන්න පුළුවන් වුණාට පුතේ ගලපලා තේරුම් ගන්න ඒව අරගෙන ලියා ගන්න බැරි කමකුත් තියෙනවා. ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා පුතේ මේ මාස කීපය ඇතුළත ඔයාලගේ ජ්‍යාමිති ගණන් තුනම දෙකක් ගණන් හැටියට එනවා, එකක් නිර්මාණ ගානට එනවා. ওই ගණන් තුනක් ඉතාම ඉහළින් ලකුණු 10න් 10ම ගන්න ඔයාලට අවස්ථාවක් ලබා දෙන්න මට පුළුවන්කමක් තියෙනවා කියලා මම හිතනවා. මගේ නම් දෙවෙනි වීඩියෝ එකත් පුතේ මෙතනින් අවසන් කරනවා. මගේ ඩිස්ක්‍රිප්ෂන් එක බලන්න ඒකේ ලින්ක් කරලා තියෙනවා මගේ ප්‍රශ්න පත්‍ර මාලාව මේ වීඩියෝ එකට අදාළ ඒවා කරන්න පුතේ ගෙදරින්. නිමාඩු කාලේ ඒවා කරන්න. ඒ කරලා ඉවරලා මට ඊමේල් කරලා එවන්න පුතේ. එතකොට මට පුළුවන් පුතේ ඒවා බලලා නිවැරදි කරලා අපව ඔයාලට ඒවා අපව එවන්න. මේ වීඩියෝ මාලාවම ඔයාලට දිගට පුතේ ඔයාලට බලන්න ඕන නම් ඔයාලා subscribe කරන්න. කරලා නැත්නම් subscribe කරන්න. ඒතකොට පුතේ ඔයාලට මේ වීඩියෝ මාලාවම මේ දිගට බලන්න පුළුවන්. උඩ තෙරුවන් සරණයි.